ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLT 4G වෙතින් දැන් Pure TV නරඹන්න. ඉදිරියටම ගෙන යන SLT 4G. අද 2020 මැයි 14 බ්‍රහස්පතින්දා සිරස්තල රාජිතට එරෙහි මහාධිකරණ නියෝගය බලරහිත කරන්නයි ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්. මංගලත් CID හමුවට කැඳවයි. මහමැතිවරණයට එරෙහි පෙත්සම විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයේ පංචපුද්ගල විනිසුරු මඩුල්ල. ගෙවුණු දින 14 තුළ සාමාන්‍ය ජන සමාජයෙන් කිසිදු කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වී නැහැ. සෞඛ්‍යාංශ පවසයි. පාස්කු ප්‍රහාරයට අදාළව එවක බස්නාහිර බහරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනා ජනපති කොමිසම හමුවට කැඳවයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana Prime Time with Naomi Fernando and Shatara Alvis. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය Ada Derana 6:55 සමගයි. සුදුවෑන් මාධ්‍ය හමුවට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ලබා දුන් ඇප අවලංගු කරමින් කොළඹ මහාධිකරණයේ දුන් නියෝගය බල රහිත කරන්නයි ඉල්ලා අභියාචනාධිකරණයට අද පෙත්සමක් ඉදිරිපත් කෙරුණා. ඒ රාජිත සේනාරත්න මහතාගේ නීතිඥවරුන් විසින් මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු සැකකාර රාජිත සේනාරත්න මහතා මේ වන විට නිරෝධායනය සඳහා මීගමුව පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානයේ රඳවා තිබෙනවා. The big story. ආන්දෝලනාත්මක සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ඡා නඩුවට අදාළව එහි තෙවන සැකකරු වන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අපමත උදාහරණ ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉකුත් දෙසැම්බර් මාස 30 වන දින නියෝග කළ අතර ඊට එරෙහිව නීතිපතිවරයා විසින් ප්‍රතිශෝධන පෙත්සමක් කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කරනු ලැබුවා. අදාළ ප්‍රතිශෝධන පෙත්සමෙහි තේන්දුව ඊයේ පෙරවරුවේ ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් රාජිත සේනාරත්න අපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය කර තිබූ නියෝගය අවලංගු කරනු ලැබුවා. මහාධිකරණ නියෝගයට අදාළව සැකකරු සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා ලෙස විනිසුරුවරයා නියෝග කිරීමෙන් පසු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ සැකකාර රාජිත සේනාරත්න මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි. එවන් පසුබිමක හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ පස්වරුවේම සිය නීතිඥවරුන් මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වුණා. පසුව ඔහුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විමසුවේ සැකකාර හිටපු අමාත්‍යවරයාව අත්අඩංගුවටගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමක් සිදුවන්නේද යන්නයි. ඊට පිළිතුරු දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරිනිය සඳහන් කළේ මහේස්ත්‍රාත්වරිය විසින් ලබා දුන් නියෝගය සඳහන් වන්නේ සැකකාර රාජිත සේනාරත්න මහතාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බැවින් ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීමක් සිදු නොකළ අතර නීතිඥවරුන් හරහා අධිකරණයට ඉදිරිපත් කළ බවයි. එහිදී පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පැවසුවේ මෙම අවස්ථාවේ අදාළ නීති කෘත්‍ය කැඳවනු ලැබුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් දෙසැම්බර් 30 වන දින මෙම සැකකරුට අප ලබා දෙමින් නිකුත් කර තිබූ නියෝගය අවලංගු කරමින් මහාධිකරණයේ විසින් කළ ප්‍රතිශෝධන නියෝගයට අනුව පවයි. එබැවින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් මහාධිකරණ විනිසුරුවරයා නිකුත් කළ පිටු 17කින් සමන්විත අදාළ නියෝගය හොඳින් අධ්‍යයනය කරන්නට ඇති බව තමන් උපකල්පනය කරන්නේයයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළා. එම ප්‍රකාශයට අප්‍රසාදය පළ කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය කියා සිටියේ ඉහළ අධිකරණයෙන් ලබා දෙන නියෝගයක් පහළ අධිකරණයක විනිසුරුවරයෙක් විසින් අධ්‍යයනය කළ දෑ විමසීම නීතිඥවරයෙකුට උචිත නොවන බවයි. එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයාට නීතිඥ මහත්මයා යනුවෙන් ආමන්ත්‍රණය කිරීම කෙරෙහි සිය අප්‍රසාදය පළ කළ දිලීප පීරිස් මහතා ප්‍රකාශ කළේ තමා නීතිඥවරයෙක් නොවන බැවින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නාමයෙන් ආමන්ත්‍රණය කරන ලෙසයි. මහාධිකරණ විනිසුරුවරයා ප්‍රතිශෝධන පෙත්සමේ නියෝගය ප්‍රකාශ කරන ලද අවස්ථාවේදීවත් සැකකාර රාජිත සේනාරත්න අධිකරණයට නොපැමිණි නිසා සැකකරු අවම වශයෙන් දින 14ක්වත් රක්ෂිත
රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙහිදී ඉල්ලා සිටියා. එම අවස්ථාවේදී රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා යලි මහේස්ත්‍රාත්වරයෙකුගෙන් අප ඉල්ලා සිටියේ 70 වර්ධිවේ පසුවන තම සේවාදායකයාට හෘද සත්කමක් පවා සිදු කර තිබෙන නිසා රට තුළ කොවිඩ් වසංගතයත් ව්‍යාප්තව ඇති පසුබිමක ඔහුව බන්ධනාගාරයට යොමු කළහොත් ඔහුට ජීවිත අවදානමක් ඇති විය හැකි බව පවසමින් කෙසේ වෙතත් මේවරතුරු බන්ධනාගාරයකින් කොවිඩ් ආසාදිතයෙකු වාර්තා නොවුණු පසුබිමක සැකකරුට රැඳී සිටීමට සුදුසුම නිරෝධායන මධ්‍යස්ථානය බන්ධනාගාරයේ බවත් එම නිසා ඇපෙල්ලීමට විරුද්ධ වන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පැවසුවා. කෙසේ වෙතත් දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකාජාරත්න මෙනුවෙන් නියෝග කළේ සැකකාර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව මැයි මාස 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. ඒ අනුව රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු රාජිත සේනාරත්න මහතාව ඊයේ රාත්‍රියේම මේගමුවේ පිහිටි පල්ලන් සේන විශෝධන මධ්‍යස්ථානයේ වෙත මෙලෙස රැගෙන යනු ලැබුවා. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජේ.ඩබ්ලිව් තෙන්නකෝන් මහතා සඳහන් කළේ රටේ පවතින වසංගත තත්ත්වයේ හමුවේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට යොමු කරවන සැකකරුවන් දින 21ක කාලයක් වෙනත් බන්ධනාගාර පරිෂදුට රඳවා නිරෝධායනය කිරීමට තීරණය කර ඇති බවයි. ඒ අනුව මේගමුව පල්ලන් සේන විශෝධන මධ්‍යස්ථානයට ඊයේ රාත්‍රිය ඇතුළත් කරනු රාජිත සේනාරත්න මහතා දින 21ක කාලයක් එහි රඳවා තැබීමට නියමිත බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ. මේ අතර තමන්ගේ අප අවලංගු කරමින් කොළඹ මහාධිකරණයේ ලබා දුන් නියෝගය බලරහිත කරන්නයි ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අභියාචනාධිකරණයට පෙත් සමක් ගොනු කර තිබෙනවා. එම අභියාචනයේ අභියාචනාධිකරණය වෙත යොමු කිරීම සඳහා කොළඹ මහාධිකරණයට බහර දී ඇති බව ඔහුගේ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා සඳහන් කළා. මේ අතර රාජිත සේනාරත්න මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් අදහස් පළ කළා. ඊ රජය හා සමානවම ඒක ඇත්ත කියන්න ඕනේ. තවත් වැරදි තීන්දුවක් ඉතින් රාජිත සේනාරත්න මහත්තයා දිස්ත්‍රික්කයේ ඊටාම වටිනා කෙනෙක්, ලංකාවේ ඊටාම වටිනා කෙනෙක්. අධිකරණය පිළිබඳ පමණයි ඒගොල්ලන්ට විශ්වාසය තියෙන කියලා කියනවා. එතකොට මේක කිසිම දේශපාලන ඇඟිලි ගැසීමක් නැතුව අධිකරණය දීපු තීන්දුවක් විවේචනය කරන්න මං හිතන්නේ කිසි කෙනෙකුට අයිතියක් නැහැ. මේ රාජිත සේනාරත්න මැතිතුමා අපේ දේශපාලන ගමනේ වීරෝදාර නායකයෙක්. එතුමාගේ නිදහස වෙනුවෙන් සමගි ජන බලවේගයේ හැටියට අපි අප කැප වෙනවා. නෑ රාජිත සේනාරත්න මහත්තයා වගේ කෙනෙක් ඡන්දෙට එළියේ ඉන්න එක අපිට ලාභයිනේ. ඒ නිසා එතුමා අත්අඩංගු වෙන්න එක මැතිවරණයට අපිට පාඩුයි. එළියේ හිටියනම් තව කතා දෙක තුනක් කිව්වනම් අපේ ඡන්ද ගාන වැඩි වෙනවා. රාජිත සේනාරත්න මැතිතුමාව සිරබත් කන්න සැලැස්සීම. ඒකෙන් යම් කිසි ආකාරයක කාලකන්ණි සතුටක් ඒ පිරිස් වලට ලැබෙනවා ඇති. නමුත් එතුමාගේ නිර්දෝෂී භාවය අපි දන්නවා. රාජිත සේනාරත්න අපට පේනවා සත්‍ය වශයෙන්ම ඒ වායේ යම් නිර්මාණාත්මක ප්‍රලාපයන් ගැබ්බුණු බව අපට පෙනුණා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අධිකරණයෙන් ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගනී වැරදිකරුවන්ට නිසි පරිදි දඬුවම් දෙයි. අද මේ ආණ්ඩුව පරාජයයි. මොකද මෙතන දෙකට වුණ විපක්ෂය අද එකා වන්න රාජිත සේනාරත්න වෙනුවෙන් පෙනී සිටිනවා. සමගි ජන බලවේගයේ නාම යෝජනා ප්‍රතික්ෂේප කරන්න නඩුව දාලා තියෙන ඕෂල හේරත් රාජිත සේනාරත්නත් එක්ක මුළු දවසම අද ඔහුගේ නිදහස වෙනුවෙන් සටන් අදිනවා. දේශපාලන පරිගැනීම් කරන කියන මහා කතා කියන්න පටන් අරගෙන තියෙන මම ඒකට එතුමා කරපු ප්‍රකාශයක් නිකුත් කරනවා. රාජපක්ෂලා සහ මෙන්ජ හැන්තයෝ හිරේ යන අවුරුද්ද සහෝදරයෝ මතක තියාගන්න. මේ අවුරුද්ද ඉවර වෙනකොට රාජපක්ෂ ඇඩ්‍රස් කොහෙද? වැලිකඩ හිරගෙදර. තමුන්නාන්සලට ඇඩ්‍රස් වරදින්නේ නැහැ. හිතපු ගමන් පොඩි පෝස්ට් කාඩ් එකක් දාලා අහන්න. සනීපද කියලා. දැන් මං හිතන්නේ මේ රටේ ජනතාව රාජිත සේනාරත්න ඇමතුමාගෙන් අහන ප්‍රශ්නය තමයි දැන් සනීපද කියන එක. ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මිනිස්සු මරලා සාක්කි ඇතුව මෙහෙම දෙන්න මූණු රැවුල් දාලා ගෙනහල්ලා කිඹුලන්ට කන්න මෙහෙම වීසි කරනවා දැක්කා කියලා ඡන්ද දෙන්න හිටපු උතුරු නැගෙනහිර පළාත්වල ජනතාව භීතියටපත් වුණා. ඔවුන්ගේ ඇඟවල් වල තියෙන රෝම කූප කෙලින් වුණා මේ කිඹුලන්ට මේක දාන විදිය රාජ්‍ය මාධ්‍ය වලින් හැම වෙලේම පෙන්නනකොට මේ වගේ ප්‍රකාශන තමයි ඒක අනුව යුක්තිය පසින්දලීම සහ දිට්ඨ ධම්ම වේදනී අනුව සිද්ධ වෙන දේවල් වලට අපිට මොනවත් කරගන්න විදියක් නැහැ. ඉකුත් ජනාධිපතිවරණ සමයේ පුත්තලම ප්‍රදේශයේ ලියාපදිංචි ඡන්දදායකයින් පිරිසක් සිලාවතුර ප්‍රදේශයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලංගම බස් රථ මගින් රැගෙන යාමේ විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා දීමට හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනු ලැබුවා. ඒ අනුව තවදුරටත් හිටපු අමාත්‍යවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගනිමින් පවතින බවද වාර්තා වනවා.
ඉකුත් ජනාධිපති වන සමයේදී එවක අමාත්‍යවරයෙකු රිචාඩ් බදියුදීන් මහතා පුත්තනම ප්‍රදේශයේ ලියාපදිංචි ඡන්දදායකින් පිරිසක් සිරවතුරු ප්‍රදේශයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලංකම බස් රථ මගින් රැගෙන යාම සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණවලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද පස්වරු 2ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ඒ අද දිනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම් දීමකට අනුවයි. මොකද දින චෝදනාව? මම එනකොට කියන්නම් ආවොත්. මෙහෙම ඇරස් කරා ඉතින් රාජ්‍ය මන්ත්‍රීතුමා. දන්නේ නැහැ කාරණාවක් කියලා නැහැ. එන්න කිව්වා මම ආවා. එච්චරයි. මට ඇහුවා හේතුව මොකද්ද කියලා. පොඩ්ඩක් මෙතන හිටියොත් මං හිතන්නේ මං මුළු කතාවම කියන්න පුළුවන්. මේ ආරාධනාව මෙච්චර කල් කොහොමද කියලා හිතන්නේ කියේ. මොකද රාජපක්ෂ ආණ්ඩු තියනකොට සාමාන්‍යයෙන් පසුගිය වතාවෙත් මාව 3 වතාවක් මෙතෙන්ට ඇදගෙන ආවා. අහන ප්‍රශ්න වලට උත්තර දීලා යන්නේ බලාපොරොත්තු වෙනවා. එන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මම ඒ කියලා ප්‍රාර්ථනා කරනවා. ගෙවුණු දින 14ක කාලය තුළ නාවික හමුදා නියදිය සහ නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් නියදිය හැරුණුකොට බාහිර සමාජයෙන් කිසිදු කොවිඩ් ආසාදිතෙකු හමුවී නොමැති බව සෞඛ්‍ය අංශ පවසනවා. මෙරටින් හඳුනා ගැනුණු කොවිඩ් ආසාදිතින් ගණන මෙවන විට 916ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් 515 දෙනෙකුම නාවික හමුදා සමාජිකයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් වී තිබීම විශේෂත්වයක්. මෙරට කොවිඩ් ආසාදිතයන්ගේ ගණන ඊයේ 900 සීමාව ඉක්මවා ගියා. මෙරටදී කොවිඩ් වැළඳුණු පළමු ශ්‍රී ලාංකිකයා මාර්තු මාස 11 වෙනිදා හමුවීමෙන් පසු පළමු ආසාදිතයන් 100 දින 14ක කාලයක් තුළ වාර්තා වුණා. දෙවන ආසාදිතයන් 100 දෙනා දින 18කින් වාර්තා වූ අතර තුන්වන ආසාදිතයින් 100 දෙනා දින 9ක් තුළදී හඳුනා ගැනුණා. නමුත් සිව්වන ආසාදිතයින් 100 දෙනා වාර්තා වූයේ දින 4ක් තුළයි. යළි ආසාදිතයින් වාර්තාවීමේ වේගය ඉහළ යමින් දින 2ක් තුළ ආසාදිතයින් ගණන 400 සිට 500ක් දක්වා ඉහළ ගිය අතර ආසාදිතයින් 500 සිට 600 දක්වා වාර්තාවීමට ගත වූයේද දින 2ක් පමණයි. 7 වන ආසාදිතයින් 100 දෙනා සහ 8 වන ආසාදිතයන් 100 දෙනා වාර්තා වුණේ දින 5ක් තුළදී. 9 වන ආසාදිතයින් 100 දෙනා වාර්තා වන්නේ දින 7ක් තුළදී. ඒ අනුව පසුගිය මැයි මාස 7 වනදා සිට දහවල් 12:30 දක්වා කාලය තුළ අලුතින් හඳුනාගත් COVID-19 ආසාදිතයන් ගණන 118ක්. ඒ අතරින් 114 දෙනෙකුම නාවික හමුදා සමාජිකයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් වනවා. එනම් වැලිසිර නාවික හමුදා කඳවුරේ සෙබළුන්ට වෛරසය වැළඳීමෙන් පැතර ගිය නියදිය හැරුණකොට ගෙවුණු දින 7ක කාලය තුළ බාහිර නිරෝධායන කඳවුරු සහ ශ්වේත පරීක්ෂණයන්ගෙන් හමු වී ඇත්තේ කොවිඩ් ආසාදිතයන් 90 දෙනෙකු පමණයි. ඔවුන් 90 දෙනාද ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඩුබායිහි රැඳී සිටි පසුගිය 7 වනදා දිවයිනට ගෙන්වා ගැනුණු පිරිසට අයත්. එමෙන්ම දින 14ක කාලය තුළ නාවික හමුදා නියදිය සහ නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් නියදිය හැරුණුකොට බාහිර සමාජයෙන් කිසිදු කොවිඩ් ආසාදිතයෙකු හමු වී නොමැතිවීම විශේෂත්වයක්. COVID-19 ආසාදිතයින් 26 දෙනෙකු ඊයේ දිනේ හඳුනාගත් අතර ඒ සියලු දෙනාද වැලිසිර නාවික හමුදා කඳවුරේ සමාජිකයින්. රට අභ්‍යන්තර තත්ත්වය ගත්තහම දැන් ඊයේත් නාවික හමුදා 26 දෙනෙක් තමයි වාර්තා වන්නේ. අනිත් සියල්ල නෙගටිව් බවට පත් වෙලා තියෙනවා. ඒ කෙසේ වෙතත් අප විසින් කිසිසේත්ම මේ පිළිබඳ සැහැල්ලුවට ගන්නට බෑ. මොකද යම්කිසි ආකාරයකින් වෛරසය තියෙන්නට පුළුවන් යම් තැනක යම් පුද්ගලයන් ළඟ. ඒ නිසා තමයි මේ දිගටම පරීක්ෂණත් පැවැත්වෙන්නේ. ඉතින් මෙහිදී යම් මිනිසුන් සමාජයේ ඒ අය හිතනවා නම් සැහැල්ලුවෙන් සමහර විට අපිට වර්ධින්නට පුළුවන්. අපි කියන දේ කායිකව කළ නොහැකි දෙයක්ුත් නෙවෙයි. මේකෙදී ඇතැම් විට ওই ඉවසීම තමයි අවශ්‍ය වෙන්නේ. දැන් උදාහරණයක් හැටියට මත්පැන් විකුණන ස්ථානවල පොලිමේ ඉඳලා ගන්න ඕන දෙයක්. ඉතින් එහෙමනම් ඒ පොලිමේ ඉන්නේ නැතුව මම දුටුවා පොරකන තත්ත්වයන්. ඉතින් මේ මං හිතන්නේ එවැනි අයට මේ COVID-19 තිබුණද කියන එකත් මේ රටේ මේ වෙනකොට අමතක වෙලා තියෙන බව තමයි පේන්නේ. ඒ පමණ නෙවෙයි මේක ඊටාම නරක ආදර්ශයක් වෙනවා. මේ මගින් මේ ඍණාත්මක චර්යාවන් සමාජයට පැතිරෙන්න පුළුවන්. ඉතින් මේකෙන් අවසාන වශයෙන් රෝගියෙක් ඇති වුණොත් එහෙම නැවත අපිට මුලට යන්න වෙනවා. බැරි වෙලාවත් රෝගියෙක් පිට වාර්තා වුණොත් එහෙම අවස්ථාවක් ආවොත් අපි කොහොමද ඒකට කටයුතු කරන්න කියන එකටත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මේ වන විට සැලසුම් සහගතවයි ඉන්නේ. මොකද ඒ කටයුතු කරන ගමන් අපිට දැන් මේ වෙලාවේ තව වගකීමක් තියෙනවා ඩෙන්ගු වගේ රෝගවලට කාලය යොදවන්න. ඉතින් මේ සතිය ඉතාමත්ම අමාරුයි. ඒ කියන්නේ මේ කරුණු දෙකම මුල් කරගෙන කටයුතු කරන්න. අපි කිසි විටකත් COVID-19 අමතක කරන්න බෑ.
ඒතර ඩෙන්ගු අමතක කරන්නත් බෑ, මීයුණ අමතක කරන්නත් බෑ. ඒ නිසා මහ ජනතාවගෙන් ඉල්ලනවා Taman මේ මොහොතේ නිවෙස්වල රැඳී ඉන්න. Tamanගේ නිවෙස අවට හොඳින් පිරිසුදු කරගෙන මදුරුවන් බොන ස්ථාන වලින් තොරව පවත්වාගෙන යන්න. ඒ වගේම Taman මීයුණ වැළඳෙන්න පුළුවන් සැකසහිත හැසිරීමක විශේෂයෙන් ගොවිතැන් කටයුතු වල වැනි වල නිරත වෙනවා නම් ළඟම පිහිටි සෞඛ්‍යවන්දාරී කාර්යාලයෙන් මීයුණ වළක්වා ගැනීමේ ප්‍රතිකාර අරගන්න පුළුවන්. දැන් දේශීය තියෙන පංචායුධ පාවිච්චි කරලා මේකෙන් බේරෙන්න පුළුවන්. පළවෙනි දේ තමයි gedara සිටීම. එළියට යන්න වුණොත් මුඛ ආවරණයක් පාවිච්චි කරන්න. මූණ අල්ලන්න එපා. මීටර එක පරතර තියාගන්න අත හොදන්න. මේ පංචායුධ පාවිච්චි කරුවොත් අපිට ඉදිරියට ඕනම වසංගත රෝගයක් ආවොත් ඒකත් එක්ක අපිට සටන් කරන්න පුළුවන්. අද තවත් කොවිඩ් ආසාදිතයෙකු හඳුනාගත්තා. ඒ පොල්ගහවෙල පදිංචි නාවික හමුදා සමාජිකයෙකුගේ දරුවෙකු වන වයස අවුරුදු 1.5ක බිලිඳෙක්. යනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 916ක් දක්වා ඉහළ ගියා. අද තවත් පුද්ගලයන් 63 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග මේ වන විට සුවය ලබා රෝහල් වලින් පිටව ගිය සමස්ත සංඛ්‍යාව 445ක්. සුවය ලැබූ පිරිසට COVID-19 වෛරස් ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ නාවික හමුදා සමාජිකයින් 59 දෙනෙකු අයත්. යනු COVID-19 ආසාදිතව හඳුනාගත් නාවික හමුදා සමාජිකයන් 480 දෙනා අතරින් මේ වන විට සුවය ලැබූ නාවික හමුදා සමාජිකයන් ගණන 121ක්. මේ අතර පෙරේකාඩු යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය සාර්ථකව අවසන් කළ නාවික හමුදා සමාජිකයින්ගේ සමීපතමින් ඇතුළු 111 දෙනෙක් අද නිරෝධායනය අවසන් කර පිටව ගියා. අපට ඇත්තටම සියලු දේ ලැබුණා, කෑම්බීම ඒ වගේම බබාට හැමදේම ලැබුණා, දෙමව්පියෝ වගේ. නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන තුළ රඳවා සිටි නාවික හමුදා සමාජිකයින්ගේ පවුල්වල සමාජිකයින් 223 දෙනෙකුද නිරෝධායනය අවසන් කර අද පිටව ගොස් තිබෙනවා. ඊට මිහින්තලේ නාවික හමුදා නිවාඩු නිකේතනයේ නිරෝධායනයට ලක්ව සිටි නාවික හමුදා සමාජික පවුල්වල පුද්ගලයන් 70ක් ඇතුළත්. මේ නාවික සෙබළුන් අතරේ ඒ රණවිරුවන්ගේ ඒ අපරිමිත ශක්තිය ඉදිරියේ කොරෝනා ඇත්තටම නුඹ පරාදයි. ඒ වගේම මගේ අප්පච්චි ඇතුළු වැලිසර කැම්ප් එකේ කොරෝනා රෝගය ආසාදනය වෙලා සිටින හැම නාවිකයෙක්ම ඉක්මනින් සුවපත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ අතර මුල්ලේරියාව නැගෙනහිර කොළඹ මූලික රෝහලේ පිහිටුවා ඇති COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රතිකාර ලබන නාවික හමුදා සමාජිකයන්ගේ මානසික සෞඛ්‍ය ඉහළ නැංවීම උදෙසා වෛද්‍ය කාර්ය මණ්ඩලයේ ගීත ගායනා කරන අයුරුයි මේ. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ රෙගුලාසිවලට පටහැනිව කොරෝනා වෛරසය ආසාදිනය වී මේ යන පුද්ගලයන්ගේ දේහයන් ආදාහනය කිරීමේ කැසට් පත්‍රය සංශෝධනය කර එයට ආදාහන සහ භූමදානය කිරීමට අවශ්‍ය රෙගුලාසි ඇතුළත් කරන ලෙස ඉල්ලා සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු එම පක්ෂයේ සමාජිකයින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයිනේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 288 දෙනෙකු අද පස්වරුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් දිවයිනට පැමිණියා. ඔවුන් සියලු දෙනාද නිරෝධායනය සඳහා යොමු කෙරුණා. ඒ අතර තෝරාගත් ගමනාන්ත කිහිපයක් සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගුවන් ගමන ආරම්භ කරන බව පසුගියදා නිවේදනය කළා. ඊට අනුව මෙරට සිටි මගීන් 96 දෙනෙකු සමග UL 503 දරන ගුවන් යානය ඊයේ රාත්‍රියේ 11:35ට ලන්ඩන් නුවර බලා පිටත්ව ගියා. එම මගීන් අතර බ්‍රිතාන්‍ය ජාතිකයන්, කැනඩා ජාතිකයින් සහ ශ්‍රී ලංකාවේ සහ එම රටවල ද්විත්ව ප්‍රවැස්භාවයේ හිමි ශ්‍රී ලාංකිකයන්ද වනවා. ඔවුන් ගුවන් යානය වෙත යොමු කෙරුණේ නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින්. Of course, always happy to go back to family, but we had a good stay. Sri Lanka did really good in the virus. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තුරුපලේ ඇතුළුවීමේදී සහ පිටවීමේදී ඇතිවන මගී තදබදය වැළැක්වීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ඉදිකළ නව පිටවීමේ මහජන පර්යන්තයද අද විවෘත කෙරුණා. එළඹෙන මැයි 16 සෙනසුරාදා රාත්‍රී 8 සිට මැයි 18 සඳුදා අලුයම 5 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය බලපැවැත්වෙන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරනවා. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය තිබියදී ජනජීවිතය සහ ආර්ථික ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පසුගිය මැයි 11 වන සඳුදා ආරම්භ වූ වැඩපිළිවෙල එළඹෙන මැයි 16 වන සෙනසුරාදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. මැයි 18 වන සඳුදා සිට එම වැඩපිළිවෙල නැවත ඉදිරියට ගෙන යාමටද නියමිතයි. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති කාර්යාලය නිකුත් කළ ඇඳිරි නීතිය පිළිබඳ නවතම නිවේදනයේ සඳහන්. සැසු දිස්ත්‍රික්කවලට එළඹෙන මැයි මාස 16 වෙනි සෙනසුරාදා තෙක් රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා ඇඳිරි නීතිය බලපැවැත්වෙන බව එහි සඳහන්. මැයි මාස 17 වන ඉරිදා මුළු දවසම දෙවැන පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරනවා.
කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳින නීතිය මැයි මාස 18 වන සඳුදා අලුයම 5ට ලිහිල් කිරීමෙන් පසු මැයි 23 වන සෙනසුරාදා දක්වා ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා පමණයි. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳින නීතිය තිබියදී ජනජීවිතය සහ ආර්ථික ක්‍රියාකාරීත්වයේ යථාතත්වයට පත් කිරීම සඳහා පසුගිය මැයි මාස 11 වන සඳුදා ආරම්භ වූ වැඩපිළිවෙල එළඹෙන මැයි මාස 16 වන සෙනසුරාදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කොට මැයි මාස 18 වන සඳුදා සිට නැවත ඉදිරියට ගෙන යනු ලබන බවද එම නිවේදනයේ සඳහන්. කලින් නිකුත් කළ නිවේදනවල සඳහන් ඊට අදාළ කොන්දේසි නොවෙනස්ව පවතිනවා. රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල රාජකාරී සඳහා කොළඹට පැමිණි සේවකයන් වෙනුවෙන් බෙලියත්ත, අලුත්ගම, පානදුර, අවිස්සාවේල්ල, මහව, මහනුවර, පොල්ගහවෙල, ගම්පහ සහ හෝමාගම සිට කාර්යාල දුම්රිය 10ක් අද යොදවා තිබූ අතර මගින් 2766 දෙනෙකුට එමගින් ප්‍රවාහන පහසුකම් සැපයුණා. අපගෙන් ඉල්ලුම් කළ තිබුණේ මගින් 2265යි. මෙම ප්‍රමාණය වැඩි වූයේ අදාළ හිස් ආසන සඳහා මගීන්ට අවස්ථාව ලබා දීම හේතුවෙන්. මෙලෙසම එළඹෙන සඳුදා දින දුම්රියෙන් ගමන් කිරීම සඳහා 11500ක පමණ ප්‍රමාණයක් අයදුම්පත් ඉදිරිපත් කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය වන දුම්රිය ප්‍රමාණය යෙදවීමට අපි බලාපොරොත්තු වෙනවා. එම දුම්රියන්ගේ හිස්වන ආසන සඳහා අදාළ දුම්රිය ස්ථානවලදී පළමුව පැමිණීම මත ආසන වෙන් කරවා ගැනීමට හැකියාව පවතිනවා. දුම්රියවල මෙන්ම බස් රථවලද ආසන ගණනද මගින් ප්‍රවාහනයට අවසර හිමිවීමත් සමග අද දිනයේ එම ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි සිදුවනු දක්නට ලැබුණා. ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ බස් රථ 3340ක් පමණ ධාවනයට එක් කර ඇති බවයි. අපි සෞඛ්‍යංශ සමග සාකච්ඡා කරමින් පවතිනවා දුම අවදානම් තියෙන ප්‍රදේශ අතර දිස්ත්‍රික්ක අතර ධාවන කටයුතු ආරම්භ කරන්නට. මොකද සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සිතියමක් නිර්මාණය කරලා තියෙනවා. ඒකෙදි ඒත් අපිට ඉතුරු වෙන්නේ කොළඹ, ගම්පහ, කළුතර කියන ප්‍රදේශ සහ තවත් ප්‍රදේශ කීපයක් විතරයි. අනිකුත් ප්‍රදේශවල අන්තර් පළාත් සහ අන්තර් දිස්ත්‍රික්ක අතර ධාවන කටයුතු අපි ඉතා ඉක්මනින් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. බස් රථවල මගින් ගමන් කිරීමේදී කොවිඩ් වෛරසයේ බලපෑම කෙබඳුද යන්න පිළිබඳව මොරටු විශ්වවිද්‍යාලයට සම්බන්ධ ආචාර්යවරුන් කිහිප දෙනෙකු විසින් සකස් කළ පරීක්ෂණ වාර්තාවක් මගේ ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා. එම පරීක්ෂණයට අනුව බස් රථයක් ගමන් කරන විට ජනෙල් විවෘතව තබන හේයින් බස් රථය තුළට ගමන් කරන සුළං ධාරාවන්හි වැඩිම බලපෑමක් පවතින්නේ පසුපස ආසනවලටයි. එමෙන්ම පසුපස කොටසේ සිට සුළං ධාරාවන් සුලියක්සේ කැරකිමින් බස් රථයේ ඉදිරිපසට හමායමක් සිදුවනවා. එබැවින් එක් ආසාදිතයෙකු සිටියහොත් ඔහු වෙතින් නිකුත් වන කිවිසුමක් තුළින් සමස්ත බස් රථයේම ගමන් කරන මගීන් වෙත බලපෑමක් ඉල්ලවිය හැකි බව එම අධ්‍යයනයෙන් පෙන්වා දී තිබෙනවා. බස් රථයක් තුළ සිටගෙන යාමෙන් වෛරසයට ගොදුරු වීමේ වැඩි ඉඩක් පවතිනවා. ආසන ගණනට මගීන් ගෙන ගියද සෑම මගියෙක්ම මුඛාවරණ පැළඳ සිටීම මෙන්ම විෂ බීජනාශක මගින් අත් පිරිසුදු කර ගැනීම අතිශයින්ම වැදගත් බව එම පරීක්ෂණ වාර්තාවෙන් පෙන්වා දෙනවා. මේ අතර කොළඹ නගරයේ විශාලතම සංචාරක ව්‍යාපෘතියේ වැඩබිම කොළඹ මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් අද නිරීක්ෂණය කරනු ලැබුවා. විදේශීය ශ්‍රමිකයන්ගෙන්ද සමන්විත මෙම වැඩබිමේ 4000ක් පමණ වන සමස්ත ශ්‍රම බාලකාය සෞඛ්‍ය ප්‍රමිතින් වලට යටත්ව යලි සේවයට එක් කිරීමට මෙහිදී අවධානය යොමුව තිබෙනවා. ඉන්න හොස්ටල් පවා මගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂා කරනු ලැබුවා. ඉතින් මේ ඉතාමත්ම හොඳින් මොවුන් කරගෙන යනවා. මෙවැනි තත්වයකට අනිකුත් ඉදිකිරීම් බිම්බලත් කටයුතු කරනවා නම් බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී අනිත් ව්‍යාපෘතීන් වලටත් සම්පූර්ණයෙන්ම අවසර ලබා දෙන්න. කළුතර නගරයේ කොණ්ඩා කපන ස්ථානවල නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකළ පුද්ගලයන්ට දැඩි ලෙස අවවාද කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සිදු වුණා. මත්පැන් අලවිසල් අසල දිගු පෝලිම් පැවතීම කෙරෙහි සෞඛ්‍යංශවල වැඩි අවධානයක් යොමු තිබෙන අතර හැටන් නගරයේ සුරාසැල් අසල අද පැවති තත්වයයි මේ. කෙසේ වෙතත් මාසයක හමාරක පමණ කාලයක් සුරාසැල් වෙත අවශ්‍ය තොග නොලැබීම නිසා හැටන් නගරයේ බොහෝ වෙළඳසැල්වල අද දිනේ තොග අවසන් වී ඇතැයි වාර්තා වුණා. මධ්‍යස්ථාන සහ මද්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථාන මගින් දිවයින දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි පුද්ගලයන් 2019 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සමීක්ෂණයක් සිදු කර තිබෙනවා. ඉන් අනාවරණ වී ඇත්තේ කොවිඩ් වසංගතය නිසා රට කර්මන්නේ කළ කාලය තුල මධ්‍යස්ථාන භාවිත කරන්නන්ගෙන් 80%කගේ භාවිතය අඩු වී ඇති අතර දුම්බැඩි භාවිතය 68%කින් අඩු වී ඇති බවයි. මේ අතර කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සඳහා මුදල් රැස් කිරීමට මුල පුරමින් ආරම්භ කළ ඉටුකම වැඩසටහන පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම ආරක්ෂක අමාත්‍යාංශයේදී සිදු වුණා.
ජනාධිපති අරමුදලේ රුපියල් මිලියන 100ක පරිත්‍යාගයක් සමගින් පිහිටුවන ලද මෙම අරමුදල මගින් වෛරස ව්‍යාප්තියෙන් අවදානමට ලක්වන ජනතාවට ආධාර කිරීම සඳහා රජයට ගත හැකි වන අතර සෞඛ්‍යාංශයේ සහ නිකුත් අත්‍යවශ්‍ය සේවා සපයන්නන්ගේ ආරක්ෂාව සහතික කිරීම අරමුණයි. ඒ අනුව ජංගම දුරකථනයෙන් #207# ඩයල් කිරීම මගින් හෝ www.itukama.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබේ මුදල් පරිත්‍යාගය සිදු කළ හැකියි. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිය තෙමසක වැටුප වන රුපියල් 2,92,500ක මුදල COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට අද පරිත්‍යාග කළා. ශ්‍රී ලංකාවට අලුතින් පත්ව සිටින බ්‍රසීල් තානාපතිවරයා, ඊරාන ඉස්ලාමීය ජනරාජ්‍යයේ තානාපතිවරයා සහ ඉන්දියානු මහකොමසාරිස්වරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දී තිබෙනවා. අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ තාක්ෂණය මගින් සිදු කළ මෙම අක්තපත්‍ර ප්‍රදානය ඓතිහාසික අවස්ථාවක් ලෙස ඉතිහාසයට එක්වනවා. Coincides with the 60th in Colombo. ශ්වසන පද්ධතිය තුළ ක්‍රියාකාරී වන බවට හඳුනා ගැනුණු COVID-19 හෘදය, අක්මාව, මොළය සහ ආහාර මාර්ගයට ආසාදනය විය හැකි බව නවතම පර්යේෂණයකින් අනාවරණය කරගෙන තිබෙනවා. මේ අතර COVID-19 වෛරසය හේතුවෙන් සිදු වූ ගෝලීය මරණ සංඛ්‍යාව අද 2,99,400 ඉක්මවා තිබෙනවා. මේ වන විට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 44,27,900ක්. නිෂ්පාදිත දිනය කවදත් අලුත් වටවලතේ අරගන්න. වටවලතේ ශ්‍රී ලංකාවේ තේ එක. COVID-19 මර්ධනය සඳහා එකඟ වී ඇති කිසිදු විදෙස් මුදල් ආධාරයක් මේ දක්වා ලැබී නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. ඒ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්. මේ අතර ආනයනය සීමා කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා. සමහර භාණ්ඩ ලංකාවට මෝටර් වාහන සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය කිරීම සම්පූර්ණයෙන් තහනම් කරලා තියෙනවා. නමුත් අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ කිසිම තහනමක් නැහැ. අත්‍යවශ්‍ය නොවන එහෙත් අවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමේදී මේ ඇති වෙලා තියෙන ද්‍රවශීලතා ප්‍රශ්නය නිසා ආනයනකරුවන්ට කියලා තියෙනවා තමන්ගේ සැපයුම් කරුවන් සමග සාකච්ඡා කරලා දින 90ක් 180කට පස්සේ මුදල් ගෙවීමේ එකඟතාවයේ මත භාණ්ඩ ගෙන්න ගන්න පුළුවන් නම් ඒ සඳහා විශේෂ අවසරයක් ලබා දෙනවා. පසුගිය වසරේ අපි ඇස්තමේන්තු කළ ප්‍රමාණයට වඩා යලකන්නේදී ගොඩමඩ ඉඩම් විශාල ප්‍රමාණයක් වගාවට යොමු කර තිබෙනවා ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තයට ලැබියාවක් දක්වන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් විසින්. එම නිසා යම් පමණකට රටේ ස්ථානවල පොහොර හිගයක් ඇති වී තිබෙන බව අපි දන්නවා. රජය හැටියට අමතර මුදල් මේ සඳහා වියදම් කරමින් ක්ෂණික ඇණවුම් ගත කරමින් ලංකාවට පොහොර තොග ලබා ගනිමින් සිටිනවා. දැනට ශ්‍රී ලංකාවට ත්‍රිත්ව සුපර් ෆොස්ෆේට් ආනයන සඳහා රුපියල් බිලියන 7ක මුදලක් වැය වෙනවා. ලංකාවේ ඇති එප්පාවල සංචිතයේ ඇති රොක් ෆොස්ෆේට් යොදා ගනිමින් ඒකාබද්ධ ව්‍යාපෘතියක් හැටියට පෞද්ගලික සමාගමක් සම්බන්ධ කරගෙන ලංකාවේ ත්‍රිත්ව සුපර් ෆොස්ෆේට් වලට ආදේශකයක් හැටියට සිංගල් සුපර් ෆොස්ෆේට් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ඊයේ කැබිනට් මණ්ඩලයේදී ලබා දුන්නා. අමාත්‍යතුමා දැනට විදේශ ආධාර මුදල් කොපමණ ලැබිලා තියෙනවද? මේ කොවිඩ් අර්බුදය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය බොහොම පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙනවා. සියලුම සහනාධාර සඳහා ගෙවීම් කටයුතු කරලා තිබෙන ශ්‍රී ලංකා රජයේ සතු අරමුදල් වලින් මේ දක්වා අද වෙනතෙක් එකම ඩොලරයක්වත් කිසිම විදේශ ආයතනයකින් හෝ රටකින් ශ්‍රී ලංකාවට මේ වෙනුවෙන් ලැබී නොමැති බව අපි තාම වගකීමෙන් ප්‍රකාශ කරනවා. සහනාධාර ගෙවීම් සඳහා අප්‍රේල් සහ මැයි මාසය වෙනුවෙන් පමණක් ශ්‍රී ලංකා රජය රුපියල් බිලියන 60කට අධික මුදලක් වැය කරනවා. පසුගිය දිනවල විරුද්ධ පක්ෂයෙන් බොහොම පැහැදිලි චෝදනාවක් කළා තිබෙනවා ශ්‍රී ලංකා රජයට වාහන 3000ක පමණ ප්‍රමාණයක් ආනයනය කරලා තිබෙනවා කියන කාරණය. අපි කියනවා එකම වාහනයක්වත් රජයට ආනයනය කරේ නැහැ. පාස්කෝ ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් බුද්ධ්‍යංශ විසින් පොලිසිය දැනුවත් කිරීම සඳහා නිකුත් කර තිබූ ලිපිය ඔස්සේ ඍජු අනතුරු ඇඟවීමක් සිදු කර නොතිබූ බව නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් සඳහන් කරා. මේ අතර අද සාක්ෂි ලබා දීම සඳහා එක් වූ නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ප්‍රහාරය සම්බන්ධයෙන් නියෝග ලබා දීමේදී දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ක්‍රියාත්මක වීම ප්‍රමාණවත් පරිදි සිදු නොවූ බවයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ජනාධිපති කොමිසම හමුවට අද සාක්ෂි ලබා දීම සඳහා පැමිණි බස්නාහිර පළාත් දකුණු දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ මහතායි. පාස්කු ප්‍රහාරය පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීම් ලැබුණේ කෙසේදැයි එහිදී කොමිසම විමසා සිටියා. ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ ජාතික තෞහිද් ජමාත් සංවිධානයෙන් ප්‍රසිද්ධ ක්‍රිස්තියානි දේවස්ථාන කිහිපයකට සහ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයට පහර දීමේ සූදානමක් ඇතැයි අප්‍රේල් 9 වනදා රාජ්‍ය බුද්ධ්‍යංශයෙන් තොරතුරු ලැබුණු බවයි.
ඒ ලිපිය ලැබුණු පසු තමා කොට්ටාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දෙදෙනාට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දන්වමින් නියෝග 16කින් යුක්ත නියෝගමාලාවක් සකස් කළ බවත් එම උපදෙස් ෆැක්ස් මගින් අතින් මෙන්ම දුරකථන මාර්ගයෙන්ද ලබා දීම සිදු කළ බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවා. බස්නාහිර උතුර කොට්ටාශයේ භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නිවාඩු යාම හේතුවෙන් 2019 වර්ෂයේ අප්‍රේල් මාස 19 වනදා සිට 21 වනදා දක්වා කාලය තුල එම කොට්ටාශයේද වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීමට තමාට සිදු වූ බව එහිදී ඔහු සඳහන් කළා. ඒ අනුව බස්නාහිර උතුර කොට්ටාශයට අදාළ නියෝගය ලබා දුන්නේ කෙසේදැයි කොමිසම විමසා සිටියා. ඊට පිළිතුරු ලබා දෙමින් ඔහු සඳහන් කළේ තමා එම ප්‍රදේශයේ වැඩබලන රාජකාරී කටයුතු අප්‍රේල් 19 වනදා සිට ආරම්භ කළ බැවින් ඊට පෙර ලබා දුන් නියෝග සම්බන්ධයෙන් වගකිව යුත්තා වන්නේ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා බවයි. ඒ අනුව තමා ලබා දුන් කරුණු 16ක් සහිත නියෝගය තිබියදී දේශබන්දු තෙන්නකෝන් මහතා ලබා දුන් නියෝගය එම ප්‍රදේශයේ ආරක්ෂාවට ප්‍රමාණවත් වූයේ දැයි කොමිසම කළ විමසීමට පිළිතුරු දුන් නියෝජ්‍ය පොලිස්පති වික්‍රමසිංහ මහතා පැවසුවේ තමාගේ නිලධාරීන්ට ලබා දුන් නියෝගය පිළිබඳ සලකා බැලීමේදී දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ක්‍රියාත්මක වීම ප්‍රමාණවත් නොවන බවයි. බස්නාහිර දකුණු කොට්ටාශයේ මෙන්ම තමාට වැඩබැලීම සඳහා ලබා දී තිබූ උතුරු කොට්ටාශයේද පොලිස් අධිකාරිවරුන් අමතා කතෝලික දේවස්ථානවලට ආරක්ෂාව ලබා දෙන ලෙස තමා දැනුවත් කර තිබූ බවත් අප්‍රේල් 21 වනදා උදෑසන 6ට පමණ තම නිල නිවසේ සිට කාර්යාලය දක්වා ගමන් කරන අවස්ථාවේ කතෝලික දේවස්ථාන කිහිපයකම පොලිස් නිලධාරීන් යොදවා සිටි අයුරු තමාට දක්නට ලැබුණු බවත් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. නමුත් හෝරා කිහිපයකින් පසු කොච්චිකඩිය සහ කටුවපිටිය යන දේවස්ථානවලට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වී ඇති බව තමන් ටීවී දෙරණ ඔස්සේ දැනගත් බව වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සාක්ෂි ලබා දෙමින් සඳහන් කළා. පොලිස් දෙපාර්තමේන්තුව තුළ sannivedanaya සඳහා ඉහළ තාක්ෂණික ක්‍රමවේදයන් තිබියදී අදාළ පිපිරීම පිළිබඳව විස්තර තමා දැනගත්තේ දෙරණ රූපවාහිනිය මගින් යන්න කොමිසම මෙහිදී විමසා සිටියා. කිසිදු නිලධාරියෙක් තමාට ඒ දැනුම් නොදුන් බවත් ඇතිව තිබූ තත්ත්වය පිළිබඳව එම පණිවිඩය මගහැරී යන්නට ඇතැයි තමා සිතන බව ඔහු එහිදී සඳහන් කළා. මේ අතර බස්නාහිර උතුර පොලිස් කොට්ටාශයේ වැඩබලන පොලිස්පතිවරයා ලෙස එම ප්‍රදේශයේ දේවස්ථානවල ආරක්ෂාව පිළිබඳව තමන් ලබා දුන් උපදෙස් කටාන පොලිස් ස්ථාන භාර ස්ථානාධිපතිවරයා ක්‍රියාත්මක කර නොමැති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පාස්කු ප්‍රහාරය එල්ල වී සුළු වේලාවකින් තමාට දුරකථනය ඔස්සේ දැනුම් දුන් බවද වික්‍රමසිංහ මහතා මෙහිදී අනාවරණ කර තිබෙනවා. වසන්ත වික්‍රමසිංහ මහතාගේ අනතුරුව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සාක්ෂි ලබා දීම සඳහා පැමිණියා. එහිදී ප්‍රහාරය සම්බන්ධයෙන් ඉහළින් ලද උපදෙස් මත එක් ලිපියක් පමණක් ඔබ විසින් නිකුත් කිරීමට හේතුව කුමක්ද යන්න කොමිසම ඒ මහතාගෙන් විමසා තිබෙනවා. ඊට පිළිතුරු ලබා දෙමින් ඔහු සඳහන් කළේ තමාගේ අදහස් ඇතුළත් කරමින් නියෝග ලබා දීම සිදු නොකළේ එමගින් වැරදි අදහසක් සමාජගත වී සමාජ කැළඹීමක් ඇතිවීමෙන් අනාගතයේ ඊට වගකීමට තමාට සිදුවන පසුබිමක් නිර්මාණය විය හැකි නිසා බවයි. එමෙන්ම පාස්කු ප්‍රහාරයට අදාළ බුද්ධි තොරතුරු ඇතුළත් ලිපිය මගින් කිසිවිටක ඍජු අනතුරු ඇගවීමක් සිදු නොවුණු බවද දේශබන්දු තෙන්නකෝන් මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළා. මේ සම්බන්ධ සම්පූර්ණ තොරතුරු රාජ්‍ය බුද්ධ්‍යංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ආරක්ෂක අමාත්‍යාංශය ආදී පාර්ශ්ව විසින් දැනුවත්ව සිටි බවත් අනතුරු ඇගවීමේ ලිපිය සම්බන්ධව පොලිසියේ ඉහළ නිලධාරීන්ගේ සිට පහළ නිලධාරීන් දක්වා යාමේදී නිසි බර තැබීමක් සිදු වී නොමැති බවත් ඔහු පෙන්වා දුන්නා. එමෙන්ම රාජ්‍ය බුද්ධ්‍යංශයේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය විවේචනයට ලක් කළ දේශබන්දු තෙන්නකෝන් මහතා එහිදී සඳහන් කළේ මෙම සැකකරුවන්ගේ නිජබිම වශයෙන් නැගෙනහිර පළාත හඳුනාගෙන තිබියදීත් ප්‍රහාරය සම්බන්ධයෙන් එවකට නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාව නිසි ලෙස දැනුවත් කිරීමටවත් ඔවුන් කටයුතු කර නොතිබූ බවයි. මේ අතර අනතුරු ඇගවීමේ ලිපියෙන් තොරතුරු දැනගෙන සිටියදීත් දේවස්ථානවල පියතුමන්ලා සහ අදාළ පාර්ශව දැනුවත් කිරීමටවත් කටයුතු නොකළේ ඇයිදැයි කොමිසම විමසා සිටියා. ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු සඳහන් කළේ මෙම ලිපිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේදී විවිධ කොන්දේසි පනවා තිබූ අතර එහිදී රහස්‍ය භාවය ආරක්ෂා කරන ලෙසද මහජන කැළඹීමක් ඇති නොවන ලෙස කටයුතු කරන ලෙසද ලිපිය දක්වා තිබූ බැවින් කතෝලික දේවස්ථානවල පියතුමන්ලා දැනුවත් කිරීමට තමා පියවර නොගත් බවයි. එදිනෙදා ඔබේ මුළු සිරුරටම රැකවරණයක්. සුදේශී කොම්බු සබන්. ලෝකේ තාක්ෂණය දිනෙන් දින දියුණු වෙද්දී අපි තාමත් අපේ බොහෝ සේවා සහ රාජකාරී ඉටු කරන්න භාවිතා කරන්න කඩදාසි ලිපිගොනු.
නමුත් නුදුරු අනාගතයේදී ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ඔබට එම කටයුතු කරගැනීමේ හැකියාව ලැබේවි. ඒ මූලික පියවර ලෙස ඔබේ සියලු ජීවදත්ව එකම පද්ධතියකට ස්ථානගත කර නිර්මාණය කරන ඩිජිටල් හැඳුනුම්පත ලබන ජනවාරි මාසයේදී හඳුන්වා දීමට නියමිතයි. තොරතුරු තාක්ෂණ ක්‍රමවේද භාවිතයෙන් සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ ජීවදත්ත එක් ස්ථානයකට ගොනු කර රාජ්‍ය පරිපාලනය මෙන්ම මහජනතාවගේ දෛනික කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමේ ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් 2012 වසරේදී සැලැස්මක් නිර්මාණය කෙරුණා. ඒ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයාව සිටියේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමග එම වැඩසටහන කඩිනමින් ක්‍රියාවට නංවන ලෙස අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇති අතර ශ්‍රී ලංකා තොරතුරු හා sannivedana තාක්ෂණ ආයතනයේ මඟ පෙන්වීමෙන් ජනාධිපති කාර්යසාධක බලකායක අධීක්ෂණයෙන් එම වැඩසටහන ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ශ්‍රී ලාංකිකයන්ගේ ජීවදත්ත එක් ස්ථානයකට ගොනු කිරීමේ වැඩපිළිවෙලේ පදනම බවට පත්වන්නේ සියලු පුරවැසියන්ට ඩිජිටල් හැඳුනුම්පතක් හඳුන්වා දීමයි. පුරවැසියන්ගේ ජීවදත්ත ඇතුළත් නව දත්ත පද්ධතිය නිර්මාණය වීමත් සමග උපැන්න සහතික වැනි ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට අවශ්‍ය ලිපිගොනු රාජ්‍ය ආයතන අතර හුවමාරු කර ගැනීමේදී පහසු තාක්ෂණික ක්‍රමවේදයක් ක්‍රියාත්මක වනු ඇති. එමෙන්ම සියලු රාජ්‍ය ආයතන මෙම තොරතුරු පද්ධතිය සමග ජාලගත කිරීමෙන් එම ආයතන සේවා සැපයීමේදී ගතවන කාලය මෙන්ම වැය වෙන පිරිවැයද බොහෝ සෙයින් පහළ බසිනු ඇති බව ව්‍යාපෘති සැලසුම්කරුවන් පෙන්වා දෙනවා. මෙම නව තාක්ෂණික ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙම ව්‍යාපෘතිය සැලසුම් කරන ශ්‍රී ලංකා තොරතුරු හා sannivedana තාක්ෂණ ආයතනයේ සභාපති ජයන්තද සිල්වා මහතා හමු වී අප සාකච්ඡා කළා. සභාපතිතුමා දැන් ඔබතුමා සඳහන් කරන විදියට දරුවෙකුගේ උපැන්න සහතිකය ලබා දෙන අවස්ථාවේ සිට මේ ක්‍රියාවලිය තුළ වෙනස්කමක් සිදු වෙනවා. ඒ කියන්නේ දරුවා ඉපදුන ගමන්ම එයාට අදාළ අනන්‍යතාව තහවුරු වෙන ලෙස අපි ID කාඩ් නම්බරයක් දෙනවා, ස්ලිං නම්බර එකක්. ඒක මුළු ජීවිත කාලයට මේක අදාළයි. ඒ පුද්ගලයාට අදාළ සියලු දත්ත අපි එක තැනකට මේ ක්ලවුඩ් එකට අපි ගේනවා. නවදරු උපතකදී එලෙස තොරතුරු මෙම පද්ධතියට එක්රැස් කරගනිද්දී කුඩා දරුවන්ගේ සිට සෙසු සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ දත්ත එක්රැස් කර ගැනීම ග්‍රාම නිලධාරී සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. නව හැඳුනුම්පත හඳුන්වා දීමත් සමග මෝටර් රථ වාහන අධ්‍යාපන ආගමන විගමන ශේෂ්ත්‍රවලට අයත් සේවා ලබා ගැනීමේදී මහ ජනතාවට ඉතා කඩිනම් කාර්යක්ෂම සේවයක් සැපයීමට අවස්ථාව හිමිවනු ඇති. පාස්පෝර්ට්යක් ගන්න යන වෙලේ ගියොත් ෆෝම් පුරවන්න ආරමේ පින්තූරු ගන්න මුකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. ජාතික හැඳුනුම්පත් ලබා ගන්න අවස්ථාව ගැන කතා කරොත් ඔබතුමා සඳහන් කරා මේ ඇඟිලි මුද්‍රාව ලබා ගැනීමේ ක්‍රියාපිළිවෙතක් පිළිබඳව. සමහරලාට පුදුමත් හිතනවා මේ ඩුප්ලිකේෂන් ඔෆ් ID cards ඒ කියන්නේ හොරේ අරගත්ත මේ ID card හරියට තියෙනවා. ඉතින් ඒක කොහොමදත් කරන්න හම්බ වෙන්නේ නැහැ. දැන් ඇඟිලි සලකුණ යුනික්. ඒතර අපි ඒ ID card එක ගන්න වෙලේ ඇඟිලි සලකුණ ගන්නවා. රියදුරු බලපත්‍රය ලබා ගැනීමට යාමේදී මොන වගේ පහසුවක් වේවිද මේ දත්ත පද්ධතිය ක්‍රියාත්මක වීම? මේ දැනට තියෙන රියදුරු බලපත්‍රය අවශ්‍ය නැහැ ඇත්තටම. ඒක ID කාඩ් එකෙන්ම අපි ගන්න එකෙන් කරන්න පුළුවන්. නමුත් අපි තීරණයක් අරන් තියෙනවා මේ පොලිසියත් එක්කත් කතා කරලා දැනට ඒ කාඩ් එක නිකුත් කරන්න. නමුත් ඒකේ තියෙන්නේ අර ID කාඩ් එක තමයි. ස්කෑන් කරලා බලපුවාම එයාගේ පසුගිය දත්ත සේරම අපේ කවුඩ් එකේ තියෙන දත්තෙන්ගෙන් ලබා ගන්න පුළුවන්. කුමන කාල සීමාවක් තුල මේ ව්‍යාපෘතිය අවසන් කරන ලෙස උපදෙස් ලැබිලා තියෙනවා? ජනාධිපතිතුමා අපිට කියලා තියෙන මේක මාස 6න් කරන්න ඕනේ. මේ අපිට පැහැදිලිවම කිව්වා කොරෝනා එක මේකට හේතුවක් කරගන්න එපා. ඒක මට පිළිගන්න බෑ කියලා. ඉතින් අපි අර ජනවාරි 1 වෙනිදා මේ අලුත් ඩිජිටල් ඩෙන්ටිටි කාඩ් නිකුත් කරන එකේ කල් දාලා නැහැ. අපි බලාපොරොත්තු වෙනවා අපිට පුළුවන් වෙයි කියලා 1 වෙනිදා කොහොම හරි අපි කරනවා. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින්. කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. ජුනි මස 20 වනදා මහමැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙනවා. ඒ ඇතුළු තවත් පුවත් කිහිපයක් දැන්.
මූලික අයිතිවාසිකම් පෙත්සම් සරකා බැලීම සඳහා පත් කෙරෙනු පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතායි. බුවන කලවිහාරයේ සිසිරද ආබ්රු ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහත්වරු එම විනිසුරු මඩුල්ලේ සෙසු සමාජිකයන් වශයෙන් කටයුතු කරනවා. මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ලබන මැයි මාස 18 වෙනිදා සහ 19 වෙනිදා යන දිනවල ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ සලකා බැලීමට නියමිතයි. නොරොච්චෝලේ කර්ම සපාමරුවා ගම්මානයේ සිදුවන මද්ද්‍රව්‍ය ජාවාරමකට විරෝධය පළ කර තරුණයින් තිදෙනෙකුට ඒ රාත්‍රියේ කිසියම් පිරිසක් තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. තුවාලකරුවන් පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර එම සිද්ධියට උරණ වූ ගම්වාසීන් ජාවාරම්කරුවන් බවට පැවසෙන පිරිසකගේ නිවස්වලට පහර දී තිබුණා. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. ඉංග්‍රීසි පත්‍රකාශය රාත්‍රී 9ට අද දැන් 24 අපේ ප්‍රවෘත්ති නාලිකාවේ